අයිබෝවන් දරුවනේ අද අපි ගුරු ගෙදරින් ඔබ හමු වන්නේ 10 වන ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය සංග්‍රහයට අදාළ පාඩමක් අරගෙනයි. අපේ දරුවෝ පාඩම ආරම්භ කරන්නට පෙර ආතුව පෑනක් සහ කඩදාසි කිහිපයක් ළඟින් තබාගෙන ඔබේ රූපවාහිනී යන්ත්‍රය ඉදිරියේ වාඩි වෙනවා නම් තමයි මේ පාඩමේ ඵලදායකත්වය ඔබට හොඳින් උකහා ගන්නට අවස්ථාව ලැබෙන්නේ. අපි සූදානම් වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ 3 වන ප්‍රශ්න පත්‍රයට අදාළ වූ ඔබේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ පළමු වන පාඩම අසුරු කරගත්ත පාඩමක් අද ඔබ ඉදිරියේ තබන්නටයි. ඔබ දන්නවා ඔබේ පළමු වන පාඩම සතරකන් මන්ත්‍රණය. ගුරු ගෙදරින් මීට පෙර සතරකන් මන්ත්‍රණය පාඩමෙහි එක් කොටසක් සාකච්ඡා කරන්නට යෙදුණා. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ එහි තවත් සුවිශේෂ වගේම වැදගත් කොටසකුයි. ඒ පිළිබඳ සාකච්ඡාවට පෙර ආතුව ඔබ දැනගත යුතුව තිබෙනවා දරුවනේ එහි නිපුණතා සහ නිපුණතා මට්ටම කුමක්ද යන්න. මේ බලන්න සාහිත්‍ය නිර්මාණ පරිශීලනයෙන් රසාස්වාදය හා විචාරය පිළිබඳ හැකියාව ප්‍රදර්ශනය කරයි. ඔබ මින් පෙර කිසිදු අසරක නොකරන ලද විචාර රචනය සහ විචාරශීලීව යම් නිර්මාණයක රස වින්දන ශක්්‍යතාව වර්ධනය කරගන්නට අවස්ථාවක් නොලබපු දරුවෙක්. ඒත් ඔබට සිද්ධ වෙනවා මේ වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ තෙක් ඒ විචාර කාර්යය යෙදෙන්න. එහි නිපුණතා මට්ටම පුරාතන ගද්‍ය සාහිත්‍ය නිර්මාණ රසවින්දනයේ හා විචාරයේ යෙදී. එතකොට ඔබට ලැබී තිබෙන සිංහල සාහිත්‍ය සංග්‍රහය කෘතියම දරුවනේ එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයේ 3 වන ප්‍රශ්න පත්‍රයේම සම්පූර්ණයෙන්ම අන්තර්ගත වෙලා තියෙන්නේ මේ රසවින්දනය විචාරය ආදී කරුණු අසුරු කරගෙනයි. මේ පාඩම බලලා ඔබ මෙතනින් නැගී සිටින විට ඔබට ලැබී තිබිය යුතු ඉගෙනුම් ඵලය මෙන්න මේ වගේ එකක්. නිර්දිෂ්ට ගද්‍ය කොටසේ භාෂා භාවිතය පිළිබඳ අදහස් දක්වයි. ඔබ දැන සිටින්නට ඕන සතරකන් මන්ත්‍රණයෙහි භාෂා භාවිතය කෙබඳු එකක්ද කියලා. ඊට අමතරව අවස්ථා සිද්ධි හා චරිත නිරූපණය පිළිබඳ සැලකිලිමත් වෙමින් නිර්දිෂ්ට ගද්‍ය කොටස රස විඳින්මින් ਵਿਚාරය කරයි. එතන කරුණු දෙකක් තියෙනවා දරුවනේ. ਵਿਚාරයේ දෙන්නත් ඕනේ, රස විඳින්නත් ඕනේ. එතකොට අපි අද උත්සාහ කරන්නේ මේ කාර්යයන් දෙකම ඔබත් සමග බෙදා ගන්නයි. අපි මුලින් බලමු සතරකන් මන්ත්‍රණයට පාදක වෙච්ච කෘතිය කුමක්ද? එහි පසුබිම සහ ඒ ආශ්‍රිත ඔබේ දැනුම සංවර්ධනය කරගන්නට ඔබ දැන සිටිය යුතු කරුණු මොනවද කියලා. මේ බලන්න 550 ජාතක පොත එහි කර්තෘත්වය. දැන් මේ පිළිබඳව විවිධ මතවාද නොඑක් විචාරකයන් විසින් ගෙන එනවා. ඒ සමස්ත අදහස ගත්තා මෙන්න මේ වගේ එකක්. මහා වංශයේ 90 වන පරිච්ඡේදයේදී මෙන්න මෙහෙම සටහනක් යෙදෙනවා. සොලී රටින් ආ නානා භාෂාහි විශාරද වූ තර්කාගමධාරී මනාව හික්මුණු එක් මහා තෙර නමක් රාජගුරු තන්හි තබා මේ විදිහට දිගට පාඨයේ තියෙනවා. මා උපුටා ගත්තේ මේ කොටස විතරයි. මේන් ඔබ දැනගත් යුතු කරුණ තමයි සොලී මහා සාමි කියලා තමයි උන්වහන්සේ කෙටියෙන් හඳුන්වලා තියෙන්නේ. මේ සොලී මහා සාමී මූලික වෙච්ච උන්වහන්සේගේ මූලිකත්වයෙන් සමන්විත කර්තෘ මණ්ඩලයක් ඒක රාශී වීමෙන් තමයි 550 ජාතක පොත රචනා කරන්නට යෙදුනේ. නැත්තම් කුරුණෑගල යුගයේදී මේක සිංහල 550 ජාතක පොත බවට පත් කරන්නට දායක වෙලා තිබෙන්නේ. එය කුරුණෑගල සාහිත්‍ය යුගයේදී තමයි නිර්මාණය වෙන්නේ. දරුවනි මතක තියාගන්න මෙතනදී පාවිච්චි කරන්න එපා යුගය කිව්වහම කුරුණෑගල යුගය කියලා. කුරුණෑගල යුගය කිව්වහම එහින් අදහස් වෙන්නේ රාජ්‍ය යුගය. රාජාවලියට අදාළ යුගය. අපි සාහිත්‍ය යුග හඳුන්වනකොට තරමක් වෙනස්කමක් කරනවා. ඒ හඳුන්වන්න ඕන කුරුණෑගල සාහිත්‍ය යුගය. ඒ කාලේ මේ රටේ රාජ්‍යත්වයේ දරුවේ
හතරවන පරාක්‍රම බහු රජතුමා. මූලාශ්‍රය පාලි ජාතක අට්ඨ කතාව. ඒක සංධි කරලා ඔබ අහලා ඇති ජාතක අට්ඨ කතාව කියලා. ඒ ජාතක අට්ඨ කතාව ඇසුරු කරගෙන බුද්ධඝෝෂ හිමියන් විසින් නිර්මාණය කෙරුණු ඒ අට්ඨ කතාව පාදක කරගෙන තමයි සිංහල 550 ජාතක පොත රචනා වෙන්නේ. කෘතියේ ප්‍රමාණය කතා 547ක්. දැන් මේ පිළිබඳවත් යම් යම් මතවාද තිබෙනවා. මෙහි වඩා ජනප්‍රියම තර්කය තමයි 550 547ක් තමයි තිබෙන්නේ. 550 ආසන්න වශයෙන් ගෙන 550 ජාතක පොත කියා සටහන් කළ බව. එහෙත් අපිට තේරෙනවා මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කරන විට ඔය 1967 වසරේදී අපේ රටේ වියතෙක් හිටිය දරුවනේ සර් ඩී.බී. ජයතිලක කියලා එතුමා විසින් රාජකීය ආසියාතික සංගමේ සාහිත්‍ය සංග්‍රහවට ලිපියක් පළ කරමින් 550 ජාතක පොතේ කතා 550ම සටහන් කරලා තියෙනවා. එතකොට අපිට පේනවා යම්කිසි ආකාරයක 550ක් තිබුණු ජාතක පොත 547ක් බවට පත් වෙන්න බලපෑ වෙනත් කාරණාත් තිබෙන්න ඕනේ කියලා. අනෙක් අතට තවත් විචාරක මතවාදයක් තිබෙනවා. ජාතක කතා 547යි එයට සිද්ධාර්ථ කුමරුන්ගේ කාලය එක භවයක් ලෙසත්ගෙන සිද්ධාර්ථ තාපස කාලය තවත් භවයක් ලෙසගෙන බුද්ධත්වයේ ලැබීමෙන් පසු කාලය 550 විය හැකියයි විශ්වාස කළ හැකි බව සඳහන් වෙන විචාරක මතයකුත් තියෙනවා. කෙසේ වුවත් ඔබේ මට්ටමට ඔබේ දැනුමට ඔබේ විභාගයේ ප්‍රමාණයට කතා 547ක් තිබෙන බව දැන ගැනීම ප්‍රමාණවත්. 550 ජාතක පොත රචනා කරන්නට මූලිකත්වය දරන්නේ නැත්තම් මේ දායකත්වයේ දරලා මේක උනන්දු කරවලා මේක ඔබට ලැබෙන්න අපට කියවන්නට අවස්ථාව සලසලා දීම පිළිබඳව තොරතුරුත් මහා වංශයේ සඳහන් වෙලා තිබෙනවා. ඒක මේ අයුරිනුයි තියෙන්නේ. පරාක්‍රම ඇමති සහ වීරසිංහ ප්‍රතිරාජ ඇමති කියන දෙපළ තමයි මේකට මූලිකත්වයේ ගත්තා කියලා කියන්නේ. ඒක සඳහන් වෙන්නේ මේ විදිහට ජාතක පොත එළුවෙන් දක්වන්නට උවමන වෙයි කියා පරාක්‍රම නම් ඇමති සත්පුරුෂයාගේ ආරාධනාවෙන් හා වීරසිංහ ප්‍රතිරාජ නම් අමාත්‍යෝත්තමයාගේ උත්සාහයෙන් අටුවා සාමීන් ජාතක නියාව නොවරදවා එළුවෙන් ලියූ ජාතක කතා ආදි වශයෙන් දිගට සටහන් වෙලා තියෙනවා. මෙතන දරුවනේ එළුවෙන් කියලා කියන්නේ සිංහලෙන් කියන තේරුමයි. එතකොට පුංචි ඔබ දැනගත යුතු කරුණ තමයි මේ කාරණාවට ප්‍රධානත්වයේ දරලා තියෙන්නේ මේ පරාක්‍රම ඇමතිවරයා සහ වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයා කියන මේ දෙපළ විසින් බව. දැන් අපි යොමු වෙන්න ඕනේ සතරකන් මන්ත්‍රණය උපුටා ගැනෙන්නේ මහා උම්මග්ග ජාතකයේ කියන ජාතක කතාවෙන්. උම්මග්ග ජාතකයේ කියලා වඩාත් ප්‍රකට වුණාට 550 ජාතක පොතේදී අපිට හමු වෙන්නේ පුතේ මේක මහා උම්මග්ග ජාතකයේ කියලා. එතකොට ඒකට මහා කියන විශේෂණ පදයේ යෙදෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ උමගේ විශාලත්වය සහ උමගේ දීර්ඝ ප්‍රමාණය පිළිබඳ මහත්වය. දෙවැන්න තමයි මේ ජාතක කතාව ඊටාම දීර්ඝ සත්‍ය වශයෙන් මහාම කතාවක් වීම. එතකොට 550 ජාතක පොතේ 538 වැනි කතා වස්තුව. දැන් අපි කලින් කිව්වා 547යි තියෙන්නේ කියලා. එයින් 538 වැන්න තමයි දරුවනේ මහා උම්මග්ග ජාතකය. දීර්ඝ කෘතියක්. මහා උමගක් පිළිබඳ තොරතුරු පාදක වන බැවින් ඒ නම යෙදිනේ. එතකොට අපි උමගක් කිව්වහම නිකන් සිහියට එන්නේ පුංචි බිලක් වගේ එකක්. මීයෝ යන, ඉත්තෑයෝ යන වගේ උමගක් සිහි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුංචියට හාරන උමගක් කියලා හිතෙන්නත් පුළුවන්. එහෙත් උම්මග්ග ජාතක කතාව කියනකොට තේරෙනවා මේක අතිවිශාල දැවැන්ත කාර්යභාරයක් කියලා. මහා උම්මග්ග ජාතකයේ සුවිශේෂතා. මේවා තමයි මේ කතාවේ තියෙන විශේෂත්වය. අනිත් කතාවල නැති දීර්ඝතම ජාතක කතාවයි. මුද්‍රිත පිටු 300ක් විතර වෙන්න තරම් දිග කතාවක් පුතේ මේක. දිගම දිග
ජාතක කතාවක්. පැන නමින් හඳුන්වන අතුරු කතා 19ක් ඇතුළත්ය. මෙන්න මේක වෙන ජාතක කතාවල නැති සුවිශේෂත්වයක් දරුවනේ. වෙන ජාතක කතාවල එක කතාවක් කියලා අවසන් කළාම ජාතක කතාව අවසానයි. හැබැයි මහා උම්මග ජාතකයේදී අතුරු කතා 19ක් අපිට මුණ ගැහෙනවා. ඒවා වෙනම කතන්දර හැටියට ගන්න පුළුවන්. ඒක කොයිතරම් වෙනම ගන්න පුළුවන්ද කිව්වොත් මේ 19න් 11ක් අර 547න් ජාතක කතා 11ක්. එතකොට මේ පැන කියලා තියෙන ඒවා වෙනම ජාතක කතා හැටියටත් ලියවිලා තියෙනවා. ඒ වයින් තමයි දරුවනේ ඔබ අඳුන ගන්න මහෞෂධ පඬිතුමා කොයිතරම් ඥානවන්තයෙක්ද ප්‍රඥාවන්තයෙක්ද කියලා හිලිදරව් කෙරෙන්නේ. ඒවා පුංචි පුංචි රස කතා. අනෙක් කරුණ තමයි වර්තමාන කතාවක් නැත. දැන් ඔබ ඉගෙනගෙන තිබෙනවා ජාතක කතාවක ප්‍රධාන කොටස් 3ක් තියෙනවා කියලා. පළමුවෙන් තමයි කිය වර්තමාන කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සිදු වුණු යම් සිද්ධියක් තියෙනවා. ඊළඟට තියෙනවා අතීත කතාව. අතීත කතාව කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් යයි සම්මත කොටයි අර වර්තමාන කතාව පාදක කරගෙන. තුන්වෙන්න තමයි වර්තමාන කතාවයි අතීත කතාවයි සම්බන්ධ කරනවා සමෝධානය කියලා ඒවයි චරිතවල තියෙන උත්පත්තිය සම්බන්ධ කරමින්. එතකොට උම්මග්ග ජාතකයේ විශේෂත්වය තමයි දරුවනේ එහි වර්තමාන කතාවක් නැහැ. ඒක සටහන් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් හිතාමතා භික්ෂුන් වහන්සේලා අසුරු කරගෙන භික්ෂුන් වහන්සේලා මූලික කරගෙන පාදක කරගෙන දේශනා කළ බව. එතකොට වර්තමාන කතාවක් එහි අඩංගු වෙලා නැහැ. පාදක වුණු හේතුවක් නැහැ මේක කියන්න. මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමේ ප්‍රකාශ කිරීමේ අරමුණ තමයි අපිට අවසානයේදී දැනෙන්නේ මේ කතාව කීමේ අරමුණ හැටියට. උම්මග්ග ජාතකය අපි කියන්නේ දීර්ඝ පොතක් කියලා. අද කාලේ නම් නවකතාවක් තරම් විශාල කෘතියක්. දැන් ඔය මාටින් වික්‍රමසිංහ වගේ විචාරකයෙක් හඳුන්වන්නේ උම්මග්ග ජාතකය සිංහලෙන් ලියවුණු නවකතාවක් හැටියට සැලකිය හැකි ඒ ලක්ෂණ තියෙනවායි කියලා. එතකොට ඒ කතාව ඇසුරු කරගෙන මීට පෙර සහ පසු ලියවිච්ච කෘති ගණනාවක් තියෙනවා. මේ බලන්න උමංදා කව කියලා කෘතියක් කාව්‍ය කෘතියක් ලියලා තියෙන සිරි සුමිත්ත හිමි කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. උමංදා කව කියන නමින්ම තවත් කෘතියක් ලියවිලා තියෙනවා කිරිමැටි අප්පුහාමි කියලා මහත්මයෙකු අතින්. වේදේහ විසෝ කවි කියලා කවි රචනා කෙරිලා තියෙනවා. ඒකේ කතෝරයාගේ නම සඳහන් වෙලා නැහැ. වේදේහ යන නමින්ම කවි පොතක් ලියවිලා තියෙනවා. මානෙල් මළුවේ කිවිඳු කියලා කවියෙක් තමයි ඒක රචනා කළ බව එහි සඳහන් වෙලා තියෙන්නේ. කාලගෝල කතාව කියලා කෘතියක් රචනා කරලා තියෙනවා. මේකත් කාව්‍ය ග්‍රන්ථයක්. ඒකෙත් කතුවරයා කවුරුද කියලා සඳහන් වෙලා නැහැ. වේදේහ සින්දුව කියලා කෘතියක් තියෙන මේකත් කවි තිබෙන්නේ. වීර කොඩියානේ මැතිඳු කියලා තමයි මේ කතුවරයා සඳහන් වෙලා තියෙන්නේ. මෑත කාලයේදී නැනසිලුමින කියලා උම්මග්ග ජාතකයේ සම්පූර්ණයෙන් කවියට නැගුවා මහාචාර්ය දර්ශන සත්නායක කවියාණන් විසින්. ඒක මෑත කාලේ ඉතා ප්‍රකට වගේම සුවිශේෂ කෘතියක් හැටියට සලකන්ට යෙදුණා. මේ තමයි පුතේ උම්මග්ග ජාතකයේ පාදක කරගෙන උම්මග්ග ජාතකයේ අසුරු කරගෙන රචනා වුණු තවත් කෘති. එතකොට අපිට පේනවා මේ දීර්ඝ කතාව පාදක කරගෙන වෙනත් සාහිත්‍ය නිර්මාණ රාශියක් බිහි වුණු බව. අපි දැන් හැරෙන්නේ මේකේ භාෂා ලක්ෂණ සාකච්ඡා කරන්නටයි. දැන් අපේ දරුවෝ සූදානම් වෙන්න ඕන මෙහිදී සාකච්ඡා කෙරෙන අපිට අදාළ සතරකම් මන්ත්‍රණය කොටසෙහි භාෂා ලක්ෂණ වෙනම හඳුනාගෙන ඒවා සටහන් කරගන්නට. අපි බලාපොරොත්තු වෙනවා ඒවා වෙනම ඔබට ගෙනහැර පාන්න. මේ බලන්න නව්‍ය උපමා. දැන් අපිට සතරකම් මන්ත්‍රණයේ පාඩමේ තියෙන සියලුම උපමා මා මෙතෙන්ට ගෙනවිත් නැහැ. ඔබට කාර්යයක් තියෙනවා ඒවා සොයමින් ඉරියඳෙමින් වෙනම සටහන් කර ගන්නට. මේ බලන්න පාවිච්චි කරන නව්‍ය කියලා කිව්වේ අලුත් උපමා. මින් පෙර
වෙනත් සාහිත්‍ය කෘතියක හමු නොවන උම්මග්ග ජාතක කතුවරයා විසින්ම නිර්මාණය කරලා යොදන ලද උපමා. එතකොට මේවා පාවිච්චි කරලා තියෙන්නේ කතුවරයා ජීවත් වුණු යුගයේ දකින්ට අසන්ට ලැබුණු සමකාලීන පරිසරය අසුරු කරගෙන. මේ බලන්න දණ්ඩකින් පහරන ලද සර්පරාජයෙකුසේ චූලනීය බ්‍රහ්මදත්ත රජතුමාට කේන්ති ගියේ හැටි කියන්න පාවිච්චි කරන උපමාව. ගින්නෙන් නැගි දුම් කඳසේ ඇත්තු පේලියට හිටපු හැටි කියන්නේ. ගැල් පුරා ගෙනවුත් කොමඩු බානාසේ බ්‍රහ්මදත්ත රජුරෝ කේන්ති ගිහිල්ලා වේදේ රජුරු ඇතුළු පිරිස ගේන්න කියන්නේ මේ විදිහට. මූදු පරගානාසේ අර අටලොස් අක්ෂෞහිණියක් සේනාවේ මහා ഘോഷාව ඇහුණු විදිය. කෙසරු සලා විදහා කිලිපොළන්නා වූ සිංහරාජයෙකුසේ මහෞෂධ පඬිතුමාගේ ශූර වීර වික්‍රමාන්විත භාවය හෙළිදරව් කරනකොට කැටක්ගෙන කපුරු රසක් පළවන එකක් හෝමෙන් ගල් කැටයක් අරගෙන එක ගල් කැටයක් අරගෙන කපුරු රංචුවක් එලවන්න පුළුවන්. අර මහා සේනාව පන්නා දමන්ට ලෑස්ති සූදානම් යයි වේදේ රජතුමාට මහෞෂධ පඬිතුමා විසින් ප්‍රකාශ කරන විදිය. දැන් ඔබට පේනවා මේ සියල්ල අපි දන්න කියන පරිසරයෙන් හඳුනා ගන්න දැනගන්න පුළුවන් දේවල්. නේද? සර්පරාජයේ ගින්න, කොමඩු, මූද, සිංහරාජයා, කපුරු රසක් මේ සමකාලීන පරිසරයෙන් ගන්න ඒවා. එයින් අතර නොවන කතුවරයා සාම්ප්‍රදායික සාහිත්‍ය කෘති ඇසුරින් උපමා යොදා ගන්න වෙලාවලුත් දකින්න පුළුවන්. මේ බලන්න. ශක්‍රපුරේටවන් අසුර භටයන් පරිද්දෙන්. එතකොට සුර අසුර යුද්ධයේ පිළිබඳ තොරතුරු සඳහන් වෙන්නේ සම්භාව්‍ය සාහිත්‍ය කෘතිවල. එතකොට ලේඛකයා ඒව ඇසුරු කරගන්නවා මහෞෂධ පඬිතුමා ගැන කියන්න. අසුර යුද්ධයට නික්මුණු සක්දෙව් රජු පරිද්දෙන් අර එකම සිද්ධිය ඇසුරු කරගෙන උපමා දෙකක් අපිට හම්බ වෙනවා. වේරම්භ වාතයෙන් හැලලී ගිය මහා සාගරයේසේ. වේරම්භ වාතය ගැන සඳහන් වෙන්නේ අපේ සම්භාව්‍ය ආගමික කෘතිවල. එතකොට ඒක ගන්නවා මෙතන. අපි දැන් වේරම්භ වාතය ගැන කියලා අපිට මොන වගේ දෙයක්ද කියලා තේරුම් ගන්නට හැකියාවක් නැහැ. මහා දැඩි කුණාටු සහිත මහා සුළඟක් කියලා තමයි අපිට හඳුනා ගන්නට වෙන්නේ. හැබැයි කතුවරයාගේ යොදාගන්නේ සාම්ප්‍රදායික උපමාවක් හැටියට. ඒක යෙදුණු තැන් කීපයක් අපිට ඉතිහාසයේ හම්බ වෙනවා. ඊළඟට ඇතැම් තැනක අපිට රූපකාර්ථවත් යෙදුම් ලැබෙනවා. මේ බලන්න. කෝප නැමැති ගින්නෙන් කෝපයමයි ගින්න. සිත් නැමැති ආකාශ ගංගායෙහි සේනා නැමැති සමුද්‍රයෙන් ප්‍රඥා නැමැති සූර්යයා මෝහාන්ධකාර. මේ තමයි කතුවරයා පාවිච්චි කරන රූපක. මේන් දරුවනේ පළමු වෙන තුන කෝප නැමැති ගින්නෙන් සිත් නැමැති ආකාශ ගංගායෙහි සේනා නැමැති සමුද්‍රයෙන් කියන රූපක තුන කතුවරයා විසින්ම නිර්මාණය කරන ලද ඒවා. ප්‍රඥා නැමැති සූර්යයා සහ මෝහාන්ධකාර යන රූපක දෙක අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන සාම්ප්‍රදායික රූපක දෙකක්. එහෙත් ඒවා උචිත පරිදි යොදා ගන්නට කතුවරයා සමත්කම් දක්වලා තියෙනවා. ඊළඟට අපිට ලැබෙනවා මේ පාඩම හොඳින් කියවගෙන යනකොට සමහර තැනක කෙටි කෙටි වැකි පෙළක් ළඟ ළඟ යොදලා තියෙනවා. කෙටි වැකි පුංචි පුංචි වාක්‍ය ළඟින් ළඟින් යොදලා තියෙනවා. අපි දැන් බලන්න ඕනේ ඒවා යොදා ගැනීම උචිත බවකුත් තියනවාද කියලා. නිකම්ම කෙටි වාක්‍ය ටිකක් ලිව්වට ඒකේ ආශ්චර්යයක් නැහැ. කුමන තැන්වලදීද ලේඛකයා මේව පාවිච්චි කරන්න කියලාත් බලන්න ඕනේ. මේ යෙදුණු තැනක්. දැන් ඔබට මතක් වෙන්න පුළුවන් මේ කොයි වගේ තැනකද කියලා. බෙර ගසව, ගී කියව, එළුසන් ඔල්වරසන් අසුරුසන් දෙව සියල්ලක් නැති කෙනෙකුට මාගෙන් දෙමි. මහෞෂධ පඬිතුයෝ නම් මමය කිසි භයක් නොකරව මාගේ ආනුභාව බලව. දැන් වාට මතක් වෙනවා මොන වගේ තැනකද මේ ප්‍රකාශය කරන්නේ. මහෞෂධ පඬිතුමා තමන් සතුව තිබෙන තමන් යටතේ පවතින තමන්ගේ නියෝග පිළිපදින විධාන යෙදෙන මියුළු නුවර රටවැසියන් අමතලා කරන ප්‍රකාශය. දැන් බලන්න දරුවනේ මේක කොයිතරම් උචිතද කියලා. කෙනෙකුට ශබ්ද නගා හයියෙන් කෑ ගහලා කතා කරන්න වෙන අවස්ථාවකදී අද වගේ තාක්ෂණික පහසුකම් තිබුණේ නැහනේ මහෞෂධ පඬිතුමාට.
විද්‍යුත් මාධ්‍යයකින් ජාතිය මතන්ට අවස්ථාවක් ලැබුණේ නැහැනේ. මහා හඬින් කතා කරලා කියන්න ඕනේ. මහා හඬින් කතා කරලා කියනකොට පාවිච්චි කරන්න සුදුසුම කෙටි වැකි. හුස්ම අරගෙන හයියෙන් කතා කරන්න ඕනේ. දැන් අපිට තේරෙන්න ඕනේ දරුවනේ හයියෙන් වේගයෙන් කතාවක් පවත්වන කෙනෙක් කෙටි වාක්‍ය වලින් තමයි තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඒ නිසා තමයි ලේඛකයා මෙතෙන්ට පාවිච්චි කරලා තියෙන්නේ. කෙටි වාක්‍ය. එතකොට බෙර ගසව කියලා හුස්මක් අරගෙන හයියෙන් කතා කරන්න පුළුවන්. ගී කියව කියලා. එතකොට අපිට පේනවා ලේඛකයා තමන්ගේ භාෂාව පරිහරණය කරන විට කෙටි වැකි යොදනවා ඊට උචිත තැන්වල. ඊට වෙනත් අවස්ථාවක් මේ බලන්න. දිගු වැකි භාවිත කරන දනුත් තියෙනවා. දැන් කොයි තැනද කෙටි වැකි පාවිච්චි කරන්න ඕන, කොයි තැනද දිගු වැකි පාවිච්චි කරන්න ඕන කියලා අදහසක් තියෙනවා මුලින්ම කතුවරයට. දැන් මා කලින් කීවා කෙටි වැකි යොදාගත්ත තැන. මේ තියෙන්නේ අර අටලොස් අක්ෂව් හිණියක් මහා සේනාව ස්ථානගත කරපු විදිය. ඇත් සේනාව, අශ්ව සේනාව, රථ සේනාව සහ පාබල සේනාව ස්ථානගත කරපු සම්පූර්ණ සිදුවීම එකම වාක්‍යයක් දරුවනේ. මේ බලන්න පළමු කොට පාපොළොව අගල වටා රන් සන්නාහලන ලද්දා වූ රන් සැත් රන් පොරෝදු ආදී හස්ත්‍ය ලංකාරයෙන් සරහන ලද්දා වූ කියලා ලියාගෙන ගිහිල්ලා මුද්‍රිත රූල් 29ක් ගියාම තමයි බල ඇනි සිටූහ කියලා වාක්‍ය අවසන් කරන්නේ. හිතන්න පේලි 29ක් දිග වාක්‍යයක්, එක වාක්‍යයක්. ඇයි එබඳු වාක්‍යයක් ඒ වගේ තැනකට යෙදුනේ? අටලොස් අක්ෂව් හිණියක් මේ චතුරංගනී මහා සේනාව එකට තමයි පිළිවෙලට තියන්නේ. ඒ පිළිවෙලට තියෙන එක ක්‍රමානුකූලව කියන්න ලේඛකයා පාවිච්චි කරලා තියෙන, කතුවරයා පාවිච්චි කරලා තියෙන්නේ එකම වාක්‍යයක් පිළිම් පෙළට පියවරෙන් පියවරට. එතකොට අපිට පේනවා තමන් භාෂාව පරිහරණය කරන්න ඕන මොන විදිහටද පිළිබඳව හොඳ අදහසක් කතුවරයා තුල තිබුණු බව. එතකොට අපි දිගුවැකි භාවිතය ගැනයි කිව්වේ. අපි 6 වෙනි භාෂා ලක්ෂණය තමයි සංවාද භාවිතය. දැන් කෙටි වැකි වලින් ලියාගෙන යන්න පුළුවන් කිව්වා. දිග වාක්‍ය ලියන්න පුළුවන්. සංවාදය යොදාගත්තාම තියෙන වාසිය තමයි ලේඛකයෙකුට ඒ කෘතිය සජීවී භාවයටපත් වෙනවා. අපිට දැනෙනවා ඒ චරිත ජීවත් වෙනවා වගේ. යම් චරිතයක් තමාගේ වචන වලින්ම කියන දෙයක් ඒ විදිහටම ලියලා තිබුණාම දරුවනේ අපිට පේනවා මේ චරිතය මෙහෙම කිව්වා. ඒකට අපිට මැවිලා පේනවා කියන විදිය. ඒ නිසා ඇතැම් තැනක සංවාද භාවිතකට තිබෙනවා. කේවට්ට බමුණා සහ බ්‍රහ්මදත්ත රජතුමා හමු වන පළමු වන අවස්ථාවේදී සංවාදයක් ඔබේ නිර්දිෂ්ට කොටසේ තියෙනවා. එයින් පස්සේ ගිරා පඬිතයා සහ කේවට්ට බමුණාට කරන ප්‍රකාශයේ සුළු සංවාදයක් තියෙනවා. එයින් පස්සේ කේවට්ට බමුණා තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන අවස්ථාවලදී බ්‍රහ්මදත්ත රජතුමා සමග යම් අවස්ථාවලදී සංවාදයේ යෙදෙනවා. නැවත යුද්ධෝපාය යොදන විට ඒ අවස්ථාවලදී බ්‍රහ්මදත්ත රජු සහ කේවට්ට බමුණා අතර සංවාදයේ යෙදෙනවා. ධර්ම යුද්ධයේ අවස්ථාවේදී මහෞෂධ පඬිතුමා සහ කේවට්ට බමුණා අතර සංවාදයක් යෙදෙනවා. මේ සංවාද වලින් ඒ අවස්ථාව සජීවී භාවයට පත් වෙන අපිට දැනෙනවා හරි අපූර්ව දෙයක් නේ මෙතන වෙන්න යන්නේ කියලා. අපි එක කුතුහලයෙන්ම කියවගෙන යනවා. ඒ සඳහන් නොකරන ලද අවස්ථාවක් මම උදාහරණයක් දීලා තියෙනවා. ඔබ දන්නවා වේදේහ රජතුමා යම් අවස්ථාවකදී මහෞෂධ පඬිතුමාට ප්‍රකාශ කරනවා බ්‍රහ්මදත්ත රජුගේ සේනාවේ විශාලත්වය ගැන. එතනදී බ්‍රහ්මදත්ත රජුගේ මෑණියන් තලතා දේවියගේ නුවණ ගැන කියන්ට යම් සිද්ධියක් විස්තර කරනවා. ඒ සිද්ධිය වෙලාවේදී ගඟෙන් එතර වීමට පැමිණි ගැමියා සහ
තලතා දේවිය අතර ඇති වෙන සංවාදයක් ඔබට දකින්න පුළුවන්. බලන්න මේක කොයි තරම් අපූර්වද කියලා. මං ඒ සංවාදය පෙළට ලියලා තියෙනවා. මේ දරුව මසුදහස තොපට අභිප්‍රායද? ඔයා කැමතිද මේ මසුරන් 18? එසේය කැමැත්තේ මේ පිළිතුරු දෙනවා. එසේය කැමැති. දරුව තොප විසින් මින් මට යමක් රුචි වී නම් ඒ දෙමි කියන ලදද? ඔබ කිව්වද මේන් මං යමක් කැමති නම් ඒක දෙනවා කියලා? කියන ලදේ දේවයන් වහන්සේ. මම කිව්වා එසේ වී නම් මේ මසුදාස මොහට දෙව. දැන් දරුවනේ ඔබට පේනවා තර්කානුකූලව ප්‍රශ්නයක් විසඳන අවස්ථාවකදී ඇතැම් විට ගුරුවරයෙක් සහ ශිෂ්‍යයෙක් අතර ඇතිවිය හැකි මවක පියක් අතර සහ දරුවෙක් අතර ඇතිවිය හැකි හෝ නීතිඥවරයෙක් සහ පැමිණිලි විත්තිකරු පාර්ශ්වයේ චූදිතයෙක් ඇසුරු කරගෙන යෙදිය හැකි සංවාදයක් මෙතන අපිට දකින්න පුළුවන් වෙන්නේ. ගඟෙන් ඈතර වීමට පැමිණෙන ගැමියා මෙහිදී නිරුත්තර වෙනවා. ඔහුට සිද්ධ වෙනවා මසුරන් 10 දෙන්න. තලතා දේවි ප්‍රශ්න අහන විදිහයි ගැමියා පිළිතුරු දෙන විදිහයි කතුවරය අපට ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ සංවාදය අපූර්ව සජීවී භාවයට පත් කරමින්. ඒක විශේෂත්වයක්. තව ලක්ෂණයක් තමයි සංස්කෘත භාෂාවේ යෙදුම් අපේ කතුවරයා පාවිච්චි කරනවා. දැන් දරුවනේ අපේ පැරණි සාහිත්‍ය කෘතිවල බොහෝ විට සංස්කෘත භාෂාව මිශ්‍ර වූ භාෂාවක් තමයි ගද්‍ය සාහිත්‍යයේදී භාවිත වෙලා තිබෙන්නේ. ඔබේ ඔය සිංහල සාහිත්‍ය සංග්‍රහය හදාරගෙන යන විට ඔබට මුණ ගැහෙනවා අඟුල්මාල් දමනය කියලා පාඩමක්. ඒ පාඩමේදීත් ඇතැම් විට මේ සංස්කෘත පාලි භාෂාවේ දෙන ඇතැම් වචන දකින්න ලැබෙනවා. උග්ගසේන කතාවස්තුව කියලා කතා පුවතක් ඔබට ලැබෙනවා. එහිදීත් ලැබෙනවා. දකින්න ලැබෙනවා. එතකොට උම්මග ජාතකයේදී ඇතැම් තැනක සංස්කෘත බසින්ම යුක්ත වාක්‍ය දකින්න හම්බ වෙනවා. මේ බලන්න ටිකක් ගන්ධ දාම පුෂ්ප දාමාවලම්බිත නානා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රීයහන් ගර්භයේ බලන්නාහු. කේවට්ට බමන උදේ පාන්දර නැගිටලා සුවඳ තෙල් වලින් ආලෝකවත් වුණු කාමරය දිහා බලනවා. ඒ බලන විට ඔහුට පෙනෙන්නේ මෙන්න මේ විදිහේ කාමරයක්. කොයි විදිහේද? ගන්ධ දාම පුෂ්ප දාමාවලම්බිත සුවඳ වැල් මල් වැල් එල්ලෙන නානා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත නොඑක් වර්ණයෙන් යුක්ත වියන් බැඳපු ශ්‍රී යහන් ගර්භයේ නිදන කාමරය. එතකොට ඔහුට ඔහුගේ කාමරයේ විචිත්‍රත්වයේ පේන විදිය. දැන් දරුවනේ මතක තබා ගන්නට යම් කිසි ස්ථානයක වර්ණනාවක් කරන්න ගියාම සංස්කෘත භාෂාවෙන් යුක්ත ගැඹුරු වචන වලින් ඒක වර්ණනා කරාම එහිට ලැබෙන විසිතුරු බව හරි අපූර්වයි. දැන් ඔබට පේන්න ඕන කේවට්ට බමුණ කොයිතරම් ඓශ්වර්ය සම්පන්න ජීවිතයක්ද කියවන්ට ඇත්තේ කියලා. දෙමළ භාෂාවේ වචනක් තියෙනවා. මේ බලන්න කීපයක් සින්නම් හර කියලා ඉදලා තියෙනවා. සංගාලියම්, වෙට්ටම්, පාඩගම්, කුඩම්, කුරුබිලි. කුරුබිලිය කිව්වේ රහස් දොරටුව කියන එක. නේද? ඔබ දැන් ඒක දන්නවා. කුඩම් කිව්වේ අර රා පුරවා තිබූ භාජන. පාඩගම් කියන වචනේ දෙන්නේ අර ආභරණ පේලිය ගැන විස්තර කරනකොට. සංගාලියම් වෙට්ටම් එන්නේ අර ලෑලි වර්ගවල සුවිශේෂතා ගැන කියද්දි. සින්නම් එන්නේ සංගීත භාණ්ඩ, තූර්ය භාණ්ඩ ගැන කියද්දි. එතකොට අප කල්පනා කරනවා සමකාලීන සමාජයේ පොදුවේ භාවිත වුණු දෙමළ වචන ලේඛකයා විසින් තමන්ගේ කෘතිය පරිවර්තනය කරගන්නකොට පාවිච්චි කරන්න ඇති කියා. මේකත් භාෂාවේ විශේෂත්වයක්. අනික් එක තමයි නාමාවලි යොදනවා එක දිගට. යම් කිසි දෙයක් විස්තර කරගන්න ඕනේ වුණාම දීර්ඝ නාමාවලියක් පාවිච්චි කරගෙන යනවා. ඔහුගේ කාර්ය සාර්ථක කරගන්නට. ඔහුට ඕනේ වුණොත් සියලුම කරුණු විස්තර කරන්න ඕනේ කියලා කිසි පැකිලීමකින් තොරව
ඔහේ සියල්ල ලියාගෙන යනවා. වේදෙහි රජතුමා මහෞෂධ පඬිතුමාන්ට විස්තර කරනවා. පැමිණ සිටින මේ සේනාව කුමන ආභරණ වලින් සමන්විතව සිටියාද කියලා. මේ බලන්න. කනක, කටක, රසනා, නූපුර, තාඩංග, වලය, තිසරපට, අවුල්හර, උදර බන්ධන, ගැට නිමුල්හර, පස්රූ පස්වලලු, පේරස්, එක්වැටි, පාමුදු, පාඩගම්, පාසලඹ, පාදජාලා, පාදත්‍ර. කොහොම පාදාභරණ කියලා දිග විස්තරයක්. මේ සියල්ල ආභරණනේ. දැන් මේ සියලුම ආභරණ වල නාම ලේඛනයක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යම නැහැනේ. හැබැයි ලේඛකයා ඒක මග අරින්නේ නැහැ. දැන් මේ ආභරණ සියල්ල එක දිගට පෙළක් විදිහට කියනකොට තමයි පාඨකයාට දැනෙන්නේ මේ තරම් ආභරණ පැරඳලා හිටියද කියලා. අනික දරුවනේ මේ කෘති රචනා වෙන්නේ පොත බලාගෙන අපි වගේ කියවන්න නෙවෙයි. අසා සිටින්ටයි. එතකොට භික්ෂුන් වහන්සේ ශ්‍රුතිගෝචර ශෛලියෙන් මේක ගායනා කරන විට සෙසු අය මේ අසා සිටිනවා සාවධානව. ඒ අසා සිටින අයගේ කනට මිහිරක් නැගෙන්නටත් මේ විස්තර කරන දේ ඊටා හොඳින් ග්‍රහණය වන්නටත් මෙබඳු දීර්ඝ වචන පේලි පද පේලි යොදා තිබීම අවශ්‍ය වුණා. කතුවරයා මේක හඳුනාගෙන තමන් ලේඛනගත කරන කාර්යය කුමන මාධ්‍යයකින්ද අනෙක් අයට යන්නේ කියන අවබෝධයෙන් නිර්මාණය කරව බව තමයි මේ දීර්ඝ පද පේලි වලින් අපිට දැනගන්න ඕන කරලා තියෙන්නේ. පංචතූර්ය නාද භාණ්ඩ ගැන කියද්දි, ශබ්ද ගැන කියද්දි මේ වගේ දිග පද පේලි තවදුරටත් දකින්න පුළුවන්. අනිත් පැත්තෙන් අනුප්‍රාසවත් යෙදුම්. දැන් තාම ඔබ 10 පන්තියේ දරුවෙක් නිසා අනුප්‍රාසය වගේ යෙදුමක් ඔබට දුරවබෝධ වෙන්න පුළුවන්. අනුප්‍රාසය කියන්නේ දරුවනේ එකම අකුර හෝ එකම පදය ළඟ ළඟ යෙදීමෙන් ඇතිවන කනට දැනෙන ශබ්ද මාධුර්යය. කනට ඇසෙන ශ්‍රවණ රමණීය නාද රටාවක් ජනනය කිරීමේ අරමුණෙන් තමයි අනුප්‍රාසය ලේඛකයන් විසින් පාවිච්චි කරන්නේ. අපට උම්මග්ග ජාතකයේ භාෂා ශෛලිය තුල ලේඛකයා තමන්ගේ භාෂා නිපුණතාව යොදා ගන්නවා ඒ කනට මිහිරි රිද්මයක් ඇති කරන්න. මා කලින් කිව්වා වගේම අර අසා සිටින්නන් වෙනුවෙන් ලියවෙන කෘති නිසා මෙබඳු යෙදුම් රසට ඇහෙන්න හරි ප්‍රයෝජනවත්. මේ බලන්න එළුසන්, ඔල්වරසන්, අසුරුසන් ළඟ ළඟ ඉදිලා තියෙන්නේ. එළුසන්, ඔල්වරසන්, අසුරුසන්. කන්තලින් කන්තල, ග්‍රීවයෙන් ග්‍රීවය, රියසකින් රියසක, බාහුවෙන් බාහුව. ඔබ දන්නා අර මහා සේනාව ස්ථානගත කරපු විදිය. කන්තලින් කන්තල ගෑවෙන්න ඇත්තු තිබ්බා කිව්වහම, ග්‍රීවයෙන් ග්‍රීවේ ගෑවෙන්න අශ්වයන් තිබ්බා කිව්වහම, රියසකින් රියසක ගෑවෙන්න රත නවත්තලා තිබුණා කිව්වහම, බාහුවෙන් බාහුව ගෑවෙන්න පාබල හමුදාව රඳවා තිබුණා කිව්වහම අපිට දැනෙනවා කිබඳු විශාල සේනාවක්ද මේ කියලා. ඒක දැනෙන්න තමයි මේ නැවත නැවත ඉදලා තියෙන්නේ. මේන් බහැරව අවශ්‍ය නම් ලියන්න තිබුණා. හැබැයි කතුවරෙහි අවස්ථාව මග අරගන්න එයින් ප්‍රයෝජන ගන්නවා. අනේක ප්‍රකාර විකාර වේශේනා දසබිම්බරක් මාරසේනාවසේ. අනේක ප්‍රකාර විකාර වේශයෙන් කියනකොට අපිට දැනෙනවා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් ඉන්න බුදුරජාණන් වහන්සේ වෙත මාරයා ඇවිත් දාපු ඒ අනේක ප්‍රකාර විකාර. ඒක සිහි ගැන්වෙන්න කවිය පද යොදා ගන්න තිබෙනවා. නැගී සිටු ආචාර්යින්, නැගී සිටු ආචාර්යින්. කේවට්ට බමුණගේ පිටි කරත් පිටි මුලත් අල්ලගෙන බිම අතුල්ලන ගමන්, බිම උලන ගමන් මහචිත පඬිතුමා කරන ප්‍රකාශය. එය දෙවරක් යොදාගෙන තියෙනවා. නැගී සිටු ආචාර්යිනි, නැගී සිටු ආචාර්යිනි කියලා. අපිට දැනෙනවා කොයි තරම් තදින් බිම අතුල්ලන්නට ඇද්ද කියලා. දැන් ඒ අවස්ථාවේදී අපිට දැනෙන්නේ නැහැ දරුවනේ පව් නේද? කේවට්ටයට එහෙම කරන එක හොඳ නෑ නේද කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. එහෙම ඇති නොවෙන්නේ ඇයි? කතුවරයා භාෂාව පරිහරණය කරලා තියනවා
කේවට්ට බමුණාගේ චරිතයට එසේ කිරීම ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ චින්තනයේ සහ වචනවල තියෙන කටුක මනුෂ්‍යත්වයට නොගැලපෙන ගති ගුණ නිසා. ඒ නිසා නැගී සිටු ආචාරීනි කියන යෙදුම් අනුප්‍රාසය ඇති කරනවා එක්කම අපිට ඇති කරන්නේ හරි අපූර්ව සිද්ධියක් නේ කියන හැඟීම. අපි යමු වෙන්ට යන්නේ චරිත නිරූපණයේ පැත්තට. දැන් ඔබ මේ වෙනකන් සාකච්ඡා කරගෙන අසාගෙන සිටියේ උම්මග්ග ජාතකයේ සතර කම්මන්තනයට කොටසට අදාළ භාෂා භාවිතය ගැන. දැන් මේ පැහැදිලි කිරීමත් එක්ක ඔබ සටහන් කරගෙන ඇති භාෂාවේ සුවිශේෂතාව ගැන. ඒක අවශ්‍ය වෙයි ඉදිරියේදී ඔබේ අධ්‍යයන කටයුතු වලට. අපි යමු චරිත නිරූපණය කොයි විදිහටද මේක සිද්ධ වෙලා තියෙන්නේ කියලා. සම්පූර්ණ පාඩම ඔබට පිටු 16ක් පුරා දිවෙනවා. මේ පිටු 16 තුල අපිට මුණ ගැහෙන ප්‍රධාන චරිත 4ක් තියෙනවා. වඩාත්ම ප්‍රකට වෙන්නේ මහෞෂධ පඬිතුමාගේ චරිතය. දෙවනුව ප්‍රකට කෙරෙන්නේ කේවට්ට බමුණාගේ චරිතය. ඊට අඩුවෙන් වේදෙහෙ රජතුමා සහ චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ චරිත මේ කෘතිය තුළ අපිට දකින්න ලැබෙනවා. එහිනුත් වේදෙහෙ රජතුමා අපේ හමුවට එන්නේ ඉතා සුළු අවස්ථාවකදී පමණයි. මහෞෂධ පඬිතුමාගේ චරිතය තමයි වඩාත් ඉස්මතු කෙරෙන්නේ. මහෞෂධ පඬිතුමාගේ පාණ්ඩිත්‍ය ප්‍රකාශ කරන්න කේවට්ට පඬිවරයාගේ කේවට්ට බමුණාගේ බුද්ධහීන භාවය ප්‍රකට කෙරෙනවා. කේවට්ට බමුණාගේ බුද්ධහීන භාවය ප්‍රකට කරන්නට මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාවන්ත භාවය මතු කෙරෙනවා. එතකොට අපි උත්සාහ දරමු මේ චරිත කොයි විදිහටද අපිට දකින්න ලැබෙන්නේ කියලා. මේ මහෞෂධ පඬිතුමා. මහෞෂධ පඬිතුමාගේ චරිතයේ අපිට වඩාත් කැපී පෙනෙන ලක්ෂණය තමයි එතුමා තුලින් මතුවෙන මානව දයාව. මානව දයාව කියන්නේ තමන්ගේ වර්ගයා කෙරෙහි මානවයා කෙරෙහි කාරුණිකව කල්පනා කරන්න තියෙන හැකියාව. ඔබ දන්නවා මහෞෂධ පඬිතුමා කියන්නේ බෝසත්තුමා. බෝසත් චරිතය. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නෙකුගේ චරිත ලක්ෂණ බෝසත් චරිතයක තිබිය යුතු වෙනවා. මානව දයාව වඩා ලං වෙන්නේ බුදුවරයෙක් සතුව තිබෙන මහා කරුණාවටයි. ඒ ලක්ෂණ මහෞෂධ පඬිතුමා තුළින් අපි දකිනවා. මාබඳු පඬිත කෙනෙකුන් ජීවත්ව හින්දදීම මෙතෙක් රජදරුවන් මිය යාම යුක්ත නොවන්නේය. උනට මා පිටුහල්ව මැනව. කොහොමද හිතන්නේ? මං වගේ කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට මා වගේ පඬිතියෙක් ජීවත් වෙලා ඒක අභිමාණයෙන් හිතන එකක් නෙවෙයි දරුවනේ. ඇයි මේ බඳු විනාශයක් වළක්ව ගන්න නැත්තේ? ඔවුන්ට මං උපකාර කරන්න ඕනේ නේද කියලා කල්පනා කරනවා. මේ තමයි මහෞෂධ පඬිතුමා තුළ තියෙන මානව දයාව. දෙවන ලක්ෂණය තමයි අදිෂ්ඨානශීලී භාවය. දැඩි අදිෂ්ඨානයක් එතුමා තුළ තිබුණා. කේවට්ටයා මා මහෞෂධ පඬිත බව නොදනිති සිතමි. දැන් ඔහු කළ මන්ත්‍රණය මුදුන් පැමිණ නොදෙමී සිතා. මම ඉෂ්ට වෙන්න දෙන්නේ නැහැ. මේක තමයි අදිෂ්ඨානය. මහෞෂධ පඬිතුමා දැනගෙන හිටියා රාමණ්ඩපය විද්ධාංශනය කළොත්, රාමණ්ඩපය විනාශ කළොත් සේනාව කෝපයට පත් වෙලා තමන්ගේ රාජධානියට පහර දෙන්න එන බව. ඒ අවදානම බාර ගන්නවා අරමා කලින් කියපු මානව දයාවෙන්. රජවරු 100ක් මැරෙන එක අපරාධයක්. ඒ අභියෝගයේ බාරගන්නේ ඒ 100 දෙනාගේ ජීවිතය ආරක්ෂා කර ගනිමින්. මේ අදිෂ්ඨානය තමයි මේ තියෙන්නේ. කේවට්ට බමුණාගේ සැලැස්ම ඉෂ්ට වෙන්න මම දෙන්නේ නැහැ. අදිෂ්ඨානශීලී භාවය. තුන්වෙනි ලක්ෂණය තමයි මහෞෂධ පඬිතුමාගේ චරිතය දකින්න තිබෙන ප්‍රත්‍යුපකාර දැක්වීම. අඩුම තරමේ තමන් වෙනුවෙන් සේවය කරන ගිරා පැටියට පවා ගිරා පැටවෙකුට මහා ලොකු සැලකිල්ලක් කරන්න ඕනේ නැහැ කියලා හිතෙන්න පුළුවනි. හැබැයි මහෞෂධ පඬිතුමා එහෙම කරන්නේ නැහැ. මේ බලන්න සලකන විදිය මීයෙන් හැනුව විලඳ කවා මී පෑන් පොවා
බේත් තෙලින් පියා සංගල මැඩ මොලොක් ඇතිරිලි අතුරන ලද රන් මැදිරිහි සතප්පා. මොන තරම් වාසනාවන්ත ගිරාපොත්තකෙක්ද. මහෞෂධ පඬිතුමා තමන්ට උපකාර කරන අයට සංග්‍රහ කරන්නේ ඒ විදිහට. මේ තමයි මානව දයාවෙන් පිරුණු යහපත් මානුෂීය ලක්ෂණ. හතරවෙනි ගුණය තමයි කරුණාවන්ත බව. මේ බලන්න. නොබව මැනව දේවයන් වහන්ස රාජ්‍ය සුව අනුභව කළ මැනව. මේ අටලොස් අක්ෂව් හිනියක් පමණ සේනාව බඩ බන් කඩ පමණකටත් අස්වාමික කරවා නිගණ්ඨ සේනාවක් පරිද්දෙන් ඉස්ලූලුවත ලුහු බිඳවා පියමි. වේදේ රජතුමා කෙබඳු කෙනෙක්ද කියලා අපි දන්නවා. එතකොට වේදේ රජතුමා වගේ කෙනෙක් බය බිරාන්ත වෙලා ඉන්නේ, ත්‍රස්තව ඉන්නේ. දැන් හොඳින්ම දන්නවා මේ தත්ත්වය යටතේ රජතුමාගේ මානසික ස්වභාවය හරිම අවුල් කියලා. මහෞෂධ පඬිතුමා රජතුමා වෙත ගිහින් මේ විදිහට තමයි කියන්නේ. බය වෙන්න එපා රජතුමනි. සැපසේ ඉන්න. සුවසේ රාජ්‍යශ්‍රී අනුභව කරන්න. මෙයින් පස්සේ තමයි දරුවනේ අර උපමා දෙකේ ඉන්නේ. මොකක්ද? කැටක්ගෙන කපුට රසක් පළවන එකක් වූ පරිද්දෙන්ද. මංගල් කෙටයක් අරන් කපුට රෑනක් පන්නනවා වාගේ. එහෙම නැත්නම් දුන්නක් අල්ලා වඳුරු මුලක් පළවන එකක් වූ පරිද්දෙන්ද. එතකොට මේ වගේ පහසුවෙන් මේක ජය ගන්නම් කියලා කිව්වහම වේදේ රජතුමාට ඇපෙන්න පුළුවන් ආත්ම විශ්වාසයක්, අනේ මගේ රාජධානිය බේරිලා තියෙන්නේ කියලා. කරදරයක් වෙන එකක් නැහැ කියලා. මහෞෂධ පඬිතුමා මේක බේරගනී කියලා හැඟීමක් ඇති කරන්න. එතකොට මේ හැඟීම ඇති කරන්නට හේතු වෙන්නේ මේ ප්‍රකාශය. මේන් බලාපොරොත්තු වෙන්නේ රජතුමාව සංසුන් කරන එක. රජතුමාව සංසුන් කරලා මහෞෂධ පඬිතුමා නතර වෙන්නේ නැහැ. සාමාන්‍ය සිනුත් සංසුන් කරනවා. මේ තමයි මහෞෂධ පඬිතුමාගේ කාරුණික භාවය. අනික උපායශීලී භාවය. දැන් මේක නිතර විචාර ප්‍රශ්න වලදී ඔබ දකිනවා. ඔබට මුණ ගැහිලා තියෙනවා මහෞෂධ පඬිතුමාගේ උපායශීලී භාවය ගැන කියන්න කියලා. උපායශීලී භාවය කියලා කියන්නේ පුතේ කපටිකම නෙමෙයි. උපායශීලී භාවය කියන්නේ කෙනෙක්ව රවට්ටන, කෙනෙක්ව පාලනය කරන, පාගන කපටි බව නෙමෙයි. උපක්‍රමශීලීව යම්කිසි අභියෝගයකට මුහුණ දීමේ හැකියාව. ඒ හැකියාව මහෞෂධ පඬිතුමා තුළ හොඳින් පිහිටලා තිබුණා. දේවයන් වහන්සේ කේවට්ටය මණිකකින් වංචා කරුණු කැමැත්තෙමි. එබැවින් අෂ්ටවංක මාණික රත්නය ලද මැනව. දැන් මේ වෙලාවේ ඔබ දන්නවා බමුණගේ කල්පනාව, කේවට්ට බමුණගේ කල්පනාව මහෞෂධ පඬිතුමා ලවා තමාට වන්දව ගන්නටයි. දැන් මේක මහෞෂධ පඬිතුමා දැනගන්නවා. දැන් මෙතනදී ප්‍රයෝගශීලී නොවුනොත් මේ තරම් කල් අරගෙන ආරක්ෂා කරගත රාජධානියට හානියක් වෙන්නේ. ඒ නිසා මෙතනදී උපක්‍රමශීලී වෙන්න ඕන. මහෞෂධ පඬිතුමා කේවට්ට බමුණාගේ චරිත ලක්ෂණ හොඳින් දන්න කෙනෙක්. ඔහුට යම්කිසි භෞතික වස්තුවක් දැක්කහම ඒ කෙරෙහි ලග්න ඇලෙන බව, ඒ කෙරෙහි ආශාවක් ඇති වෙන බව මහෞෂධ පඬිතුමා දැනගෙන හිටියා. ඒ නිසායි අෂ්ටවංක මාණික්‍ය අරගෙන බමුණ ළඟට යන්නේ. එය දුටු සැනින් බමුණාගේ සැලසුම් බමුණාටම අමතක වී යනවා. මේ තමයි මහෞෂධ පඬිතුමාගේ උපායශීලී භාවය. මේ උපායශීලී භාවය තමයි අපට මුල සිටම දකින්න ලැබෙන්නේ. ඒ උපක්‍රමශීලී භාවය. දැන් මා ගන්න උදාහරණය පමණක් නෙවෙයි දරුවනේ, ඔබට පුළුවන් මෙබඳු උපක්‍රමශීලීව කටයුතු කළ අවස්ථා ඔබේ පොත හැසුරෙන් හඳුනා ගන්නට. යුද්ධෝපාය යොදන විට මහෞෂධ පඬිතුමා ඒවාට මුහුණ දුන් සැටි එකින් එක නිරීක්ෂණය කරන්න ඕන. ඊළඟට වංචනිකයන් මර්ධනය කිරීම. දැන් ඔබ දන්නවා යම් යම් වැරදි නිවැරදි කරගන්නට යම් යම් වරදකරුවන් සඳහා දඬුවම් පමුණවනවා. ඒ දඬුවම අවශ්‍ය වෙන්නේ ඔවුන් দমনය කරගන්නටයි. එතකොට මහෞෂධ පඬිතුමා කේවට්ට බමුණාට දෙන මේ දඬුවම එක් අතකින් පිටිකර හා එක් අතකින් පිටිමුල හා තරේ අල්ලාගෙන මුඛය හා සමග නලල පෙරලා කොරසැඩි බිම උලා. අර පළමුවෙන් හිස්තැන තියෙන්නේ මහෞෂධ පඬිතුමාගේ ප්‍රකාශය. මා ඉවත් කොට තිබෙන්නේ අපේ කාරණාවට අදාළ නොවන නිසා නැගී සිටු ආචාර්යනි
මම බාලයේමි තොපගේ මුණුබුරු තරමට ඇත්තෙමි මා නොවඳුව කියන ප්‍රකාශය තමයි එතෙන්ට එන්න ඕන තරය අල්ලාගෙන කරන ප්‍රකාශය. දැන් මේ ප්‍රකාශය කරන විට අපිට දැනෙනවා මේක ද්වේෂයෙන් තරහෙන් කේවට්ට බමුණව විනාශ කිරීමේ අරමුණකින් කරන වැඩක් නෙමෙයි කියලා. මේ කේවට්ට බමුණාගේ තියෙන මාන්නක්කාර පුහු අඥාන පාණ්ඩිත්‍ය පාලනය කිරීම මර්ධනය කිරීම අවබෝධ කර දීමේ අරමුණින් තමයි මහෞෂධ පඬිතුමා මෙහෙම කරන්නේ. එතකොට වංචනිකයන් මර්ධනය කිරීමේදී ඍජු ප්‍රතිපත්තියක අනුගමනය කරන පෞරුෂ සම්පන්න කෙනෙක් හැටියට තමයි මහෞෂධ පඬිතුමාව අපිට හමු වෙන්නේ. ඊළඟ රාජ්‍යතාන්ත්‍රික දූරදර්ශී භාවය. අපි දන්නවා දැන් මහා උම්මග්ග ජාතකයේ සම්පූර්ණ පොත ඔබ කියවා නොතිබුණත් සතර කම්මන්ත්‍රණයේ ඔබේ නිර්දිෂ්ට කොටස කියවනකොටම වේදේහ රජතුමාගේ මියුළුනුවර පාලනය කරන්නේ වේදේහ රජතුමා නෙවෙයි මහෞෂධ පඬිතුමාගේ උපාය මාර්ගයෙන් නිය කියලා දැන් ඔබ අවබෝධ කරගෙන ඉන්නේ. එතුමා තමන්ගේ රටට සතුරු ආක්‍රමණයක් ඒම වේලාසනින් හඳුනා ගැනීමට පියවර කීපයක් යොදාගෙන තිබුණා. එකක් තමයි ධනවතුන් නුවර ඇතුළතත් දිලිඳුන් නුවරින් පිටතත් වාසය කරවා භෞමික කළමනාකරණය සිදු කිරීම. ගිරාපෝතකයා විසින් කේවට්ට බමුණාගේ මන්ත්‍රණය ප්‍රකාශ කරාට පස්සේ මහෞෂධ පඬිතුමා තමන්ගේ රාජධානිය ඇතුලේ ස්ථානගත කිරීමක් කරනවා. පෞර අසල නුවරින් පිටත ධනවතුන් වාසය කිරීම රාජ්‍ය සම්පත් විනාශ වීමට හේතුවක්. මහෞෂධ පඬිතුමා ඒ ධනවත් ඉසුරුමතුන් රාජධානිය ඇතුළට ගන්නවා. රට ඇතුලේ ධනය විනාශ වුණොත්, ධන දාන්න විනාශ වුණොත් රට පවත්වගෙන යන්න අසීරු වෙනවා. මේ බලන්න දූරදර්ශීව කල්පනා කරනවා මගේ රාජධානියට සතුරන් ඇතුළත් වුණොත් ඊට මුහුණ දෙන්නේ කෙසේද කියලා. දෙවැන්න ගිරාපෝතකයන් යදවීම. දැන් අද කාලේදීවත් භාවිත නොවන විදි උපක්‍රමයක්. යම් කිසි රාජධානියක රාජ්‍යතාන්ත්‍රිකව යුද්ධ ඇති විය හැකිද සතුරු ආක්‍රමණයක් ඇති විය හැකිද කියා සොයා බලන්නට යම් කිසි දූතයෙක් යොදවලා තියෙනවා. ඊටාම සජීවී දූතයෙක්. ඒක පඬිතුමාගේ දූරදර්ශී භාවය හිලි කරන්නක්. තුන්වැන්න චරපුරුෂයන් යොදවීම. ඔබ කියවා තිබෙන ඔබේ පාඩමේ 100ක් රාජධානිවල සෑම රජෙකු ළඟම මහෞෂධ පඬිතුමාගේ චරපුරුෂයෙක් වාසය කළ බව. ඒ චරපුරුෂයන් තමයි ඒ රාජධානිවල සිදුවන කාර්යයන් මහෞෂධ පඬිතුමාට පණිවිඩ මගින් දැනුම් දෙන්නේ. එතකොට මේ වගේ රාජ්‍ය තාන්ත්‍රික දූරදර්ශී භාවයක් තිබුණු කෙනෙක් තමයි මහෞෂධ පඬිතුමා කියන්නේ. ඒක එතුමාගේ ලක්ෂණයක්. ඊළඟට සැලසුම් සහගත බව. හරිම ක්‍රමානුකූල සැලසුම් සහගත විධිමත් භාවයක් මහෞෂධ පඬිතුමා තුළ දකින්න පුළුවන්. මේ බලන්න ප්‍රාකාරයේ අන්තරට්ටාල විශාල තාප්පයක් ගොඩනගලා තාප්පෙ මත අතුරු වට්ටාල තියෙනවා. ඒවල තමයි කුඩා කඳවුරු පිහිටවලා තියෙන්නේ. සොල්දාදුවන් බටයන් රඳවලා තිබෙන්නේ ඒවල. එතකොට තාප්පෙ උඩින් තමයි දුර බලන්නේ. සේනාව කළමනාකරණය. තමන්ගේ සේනාව කළමනාකරණය කරගන්න ඕන කොහොමද? මොන විදිහටද? රටට පහර දෙන්න එන විට සේනාව පහර දෙන්නේ වේලාසෙනින්ම කලල් වැලි වලින්, මඩ වලින් ගහන්නේ. ආයුධ පරිහරණය කරන්න දෙන්නේ නැහැ මුලින්ම. ප්‍රාකාරයේ ආසනයට ආපුවාම තමයි මුණ ඊදඬු පාවිච්චි කරන්නේ, හෙල්ල පාවිච්චි, චෝමර පාවිච්චි කරන්නේ. එතකොට සේනාව කළමනාකරණය කරලා තියෙන්නේ ඊටා විධිමත් ආකාරයෙන්. ජනතාව තුළ අවබෝධය ඇති කරවීම. දැන් ජනතාවට තේරුම් කරලා නොදුන්නොත් ඇතුළතින් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා ඒ පරිසරයේ තේරුම් කරලා නොදුන්නොත් ජනතාව අතර ත්‍රස්ත බියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි වේලාසනින්ම අවවාද කරන්නේ බය වෙන්න එපා, සැනකෙලි කෙලිමින් සන්තෝෂයෙන් ඉන්න කියලා. එතකොට මේ තමයි අර කළමනාකරණ හැකියාව. ඍජු තීරණ ගැනීම. එතකොට යම් කිසි තීරණයක් ගන්න ඕන වුණාම ඍජුව ගන්නවා. ඒ ඔහුගේ චරිතයේ තියෙන සුවිශේෂත්වය. ඊළඟට මානසික සංසුම් බව. පාලකයෙකු තුල තිබිය යුතු සුවිශේෂ ලක්ෂණයක් තමයි මානසික සංසුම් භාවය. ඔහු කලබල වුණොත්, පාලකයා කලබල වුණොත් පාලිතයන් විනාශයට යනවා. මහෞෂධ පඬිතුමා මේක දැනගෙන හිටියා. මහෞෂධ පඬිතුමා කොතනකදීවත් කලබලයට කටයුතු කළ බවට සාක්ෂි ඔබට ලැබෙන්නේ නැහැ. මුළු උම්මග්ග ජාතකයේ පුරාම ලැබෙන්නේ නැහැ දරුවනේ.
හැම විටම සංසුන් සාහනශීලී මානසික ස්වභාවයක් තමයි තිබිලා තියෙන්නේ. මේ උදාහරණ. මම මෙහි පමාවක් නැත්තේමි තෙපි උකටලී නොව. පමාව කියන්නේ අවදියෙන් සිටින බව. මං අවදියෙන්. කලකිරෙන්නේ නැතුව ඉන්න. මට දැනුම් දීම් කරන්නට මම සූදානම්යි. සිංහයෙකු මෙන් කිසි බයක් නැතිව නුවර මුළුල්ලේ රකවල් සකස් කොට අර සේනාව වට කරලා හැමෝම කලබල වෙලා. හැබැයි කිසි බයක් නැතිව සිංහ රාජයේ කුසේ යනවා. සොළොස් කලයක් සුවඳ පැනින් නහා ලක්ෂයක් අගනා කසී සලුවක් ඇඳ සර්වාභරණ විභූෂිතව ධර්ම යුද්ධ මණ්ඩලයට යනකොට සැරසුණු විදිය හිමින් සීරියේ උදේ නැකිටලා නාලා ඇඳුමක් ඇඳලා අමරාදේවීන් සකසා දුන් අග්‍රභෝජනය වළඳලා ධර්ම යුද්ධ මණ්ඩපයට ගියේ නෑ. ධර්ම රාජ සභාවට ගිහින් මැණික අරගෙන හිමින් අවස්ථාවට සහභාගී වුණා. මේ තමයි සංසුන් මනසක් තිබෙන පාලකයෙකු ප්‍රඥාවන්තයෙකුගේ ලක්ෂණ. ස්ථානෝචිත ප්‍රඥාව. තැනට ගැලපෙන නුවණ පාවිච්චි කරලා තියෙනවා. ඒ යුද්ධෝපායන් වලට මුහුණ දුන්න ආකාරය. වතුර නවත්තපුවාම මොකද කරේ? ඔබ මේ කියවන්ට ඕන ඔබේ පොතේ. දර නැවැත්තුවාම මොකද කරේ? වීසහල් නවත්තපුවාම මොකද කරේ? ඒ අවස්ථාවට උචිත පරිදි ඊට විධික්‍රම උපාය යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ධර්ම යුද්ධයට ප්‍රවේශ වීම. ධර්ම යුද්ධයට නිකම්ම සහභාගී වුණේ නැහැ. අවශ්‍ය කරන පසුබිම සකස් කරගෙන තමයි සහභාගී වුණේ. මේ තමයි මහජන පඬිතුමාගේ චරිතයේ තියෙන සුවිශේෂ ලක්ෂණ. අපි යමු කේවට්ට බමුණා ගැන කතා කරන්නට. කේවට්ට බමුණාගේ චරිතය අපි දන්නවා ආත්මාර්ථකාමී ලක්ෂණ තියෙනවා. තමනුත් අග්‍ර පුරোহিত වෙන්න තමයි බලාපොරොත්තුව. ක්‍රූර භාවය. 100ක් හදදරුවන් මරලා රාදීලා වසදීලා මරලා ගඟට දානවා කියන හැඟීමෙන් ඉන්නේ. මේවා කොයිතරම් බිහිසුණු ක්‍රූර අදහස්ද? උපාය කෞශල්‍ය බලන්න කොයිතරම් උපක්‍රමශීලීද? වතුර නවත්තනවා. හාල් නවත්තනවා. දර නවත්තනවා. බොහොම උපක්‍රමශීලී කෙනෙක් ඒ වට බවුණා. උත්හාන වීරය නතර වෙන්නේ නැහැ. එක අභියෝගයක් එන විට එයින් පරාජය වන විට ඊළඟ අභියෝගයට යනවා. තමන්ගේම සේනාව තමන්ට අපහාස කරද්දී නතර නොවි ඉදිරියට යනවා. සතුරාගේ ශක්තිය හඳුනා ගැනීම. චූලනීය බ්‍රහ්මදත්ත රජතුමාට කියනවා ගියොත් අපිට මහත් ලැජ්ජාවක් වෙන්නේ. අපි මියුළු නුවර අත්හරිමු. ඔහු දන්නවා මහචර පඬිතුමා මහා ප්‍රඥාවන්තෙක්. එතෙන්ට ගියොත් අරුබුදයකට මුහුණ දෙන්න වෙනවා කියලා. හාස්‍යයට උපහාසයට ලක් වේ. කේවට්ට බමුණගේ චරිතය නිර්මාණය කෙරෙන්නේම දරුවනේ උපහාසයට ලක් කිරීමේ බලාපොරොත්තු වෙන. උම්මග්ග ජාතක කතා කරුවාට අවශ්‍ය වෙලාම තිබුණා බ්‍රාහ්මණ සමාජයේ බමුණු සමාජයේ උපහාසයට ලක් කරන්න. කේවට්ට බමුණා පමණක් නෙවෙයි අපිට උම්මග්ග ජාතකයේ හමු වෙන සේනක පුක්කුස කාවින්ද දේවින්ද ආදී චරිත පවා උපහාසාත්මකව තමයි එහි නිරූපණය වෙලා තිබෙන්නේ. එතකොට මේ ලක්ෂණ තමයි කේවට්ට බමුණගේ අපි දකින්නේ. ඊළඟ චූලනී බ්‍රහ්මදත්ත රජතුමා අපිට මුණ ගැහෙනවා. අපි දකිනවා ඔහු රාජ්‍ය ලෝභීභාවය. සතරකම් මන්ත්‍රණයේදී මුළු දඹදිවම අග්‍ර රජු වෙනවා කිව්වහම චූලනී බ්‍රහ්මදත්ත රජතුමාට පුදුම සතුටක් ඇති වෙනවා. ඔහු වහා ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් යන විට රටවල් 100ක් අල්ල ගන්නවා. මේ බ්‍රහ්මදත්ත රජු තුල තියෙන රාජ්‍ය ලෝභීභාවය. ඊළඟ ක්ෂණික කෝපය. ඔබ දන්නවා අවස්ථා දෙකකදීම කතුවරයා උපමා දෙකක් යොදනවා. දණ්ඩකින් පහරන ලද සර්පරාජයේ කුසේ කියලා. දණ්ඩකින් පහර ලැබූ ආශිර්වාදයක් වූ පරිද්දෙන් කියලා. මේම ඉක්මනින් කේන්ති යන කෙනෙක්. ඒ මහෞෂධයා කුමක් කෙරේද කියලා වරක් කෑ ගහලා කියනවා. නේද? ගැල් පුරා ගෙනවුත් කොමඩු බානාසේ වේදයාගේ හිස ගේන්න කියලා කියනවා. මෙහෙම ඉක්මනින් කේන්ති යන චරිතයක් තමයි චූලනී බ්‍රහ්මදත්ත රජතුමා. අදූරදර්ශී භාවය. ඊතා සියුම්ව කල්පනා කිරීමේ හැකියාවක් නැහැ. එහෙම තිබුණා නම් දරුවනේ වී තිබුණු තාප්පේ උඩම දර තියනකොට ඕනම පොඩි දරුවෙකුට තේරෙනවා ඊයේ වී තිබිලා අද දර තියනකොට මේක විය හැක්කක්ද කියලා. දික නෙළුම් දැණ්ඩක් දුටු පමණින් ඇතුලේ ජලය තියෙනවා කියලා විශ්වාස කරන්න. එහෙ තරම් දූරදර්ශී භාවයක් තිබුණු කෙනෙක් නෙවෙයි. කේවට්ට බමුණා කුමන අරමුණකින් කුමක් කිව්වත් ඒ ක්‍රියාත්මක කිරීමේ අදූරදර්ශී භාවයක් බ්‍රහ්මදත්ත රජතුමා තුළ තිබුණා. වේදේහි රජතුමා අපිට ඊටාම සුළුවෙන් හම්බ වෙන්නේ. බොහොම බයයි. බියගුළු චරිතයක්. ඔබ දන්නා සේනක පුක්කුසාදීන් සමග බයෙන් ගැහි රාජමාලිගාවේ හිටි සීමැදුරු කවුළුවෙන් එළිය බලනකොට මහා සේනාව දැක්කහම බියපත්ව සිටියේ.
මහෞෂධ පඬිතුමා තමයි ඔබ දන්නවා ඔහුගේ සිත සංසුන් භාවයට පත් කරන්නේ. ඊළඟට මානසික නොසන්සුන් බව ඉක්මනින්ම කලබල වෙනවා. ඒ ලක්ෂණය. ප්‍රතාපවත්ව වික්‍රමාන්විත නොවීම. ඔබ දන්නවා දරුවනේ රජෙක් වුණාම රජු තුල තිබිය යුතු ප්‍රතාපයක් තියෙනවා. වික්‍රමයක් තියෙනවා. ඒ ප්‍රතාපවත් බව හෝ වික්‍රමාන්විත බව වේදේ රජු තුල දකින්න ලැබෙන්නේ නැහැ. අපිට ඌ හම්බෙන්නේ බොහෝම ලාමක මහලු වයසේ ජීවත් වෙන තනියෙන් තීරණ ගන්න බැරි අර්බුදයක් ඉදිරියේදී නොසන්සුන් වන බොහොම බිය සුළු නිවට චරිතයක් විදිහට තමයි වේදේ රජතුමාගේ චරිතය අපිට හම්බ වෙන්නේ. මේ වේදේ රජතුමාගේ චරිතය චූලනි බ්‍රහ්මදත්ත රජුගේ චරිතය සහ කේවට්ට බමුණාගේ චරිතයේ ස්වභාවය බලපානවා දරුවනේ මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාවන්ත භාවය මතුවලා ඉහළට සුවිලා පේන්න. දැන් ඔබට තේරුම් යන්න ඕන සතරකම් මන්ත්‍රණය පාඩමෙහි භාෂාව සහ චරිත කතුවරයා යොදාගෙන තියෙන්නේ අතිශය සාර්ථක නිර්මාණයක් බිහි කරන්නට බව. දැන් අපි යමු වෙනවා ඔය කරපු කාර්ය කතාව අවසානයේදී මේ විග්‍රහය අවසානයේදී ඇගීමකට යොමු වෙන්න. උම්මග්ග ජාතකයේ සාර්ථකත්වයට බෙහෙවින් හේතු වී ඇත්තේ කතුවරයාගේ භාෂා රීතියයි විමසන්න. දැන් අපගේ විග්‍රහයේ මුල් අර්ධය ඔබ හොඳින් හඳුනාගෙන දැක බලාගෙන සිටියා නම් තේරුම් ගත්තා නම් මේ තමයි ඒ ඇසුරෙන් අහන විචාර ප්‍රශ්නය. ඔබට පුළුවනි ඒ භාෂා ලක්ෂණ මා කතා කොට තිබෙනවා 10ක්. ඒ භාෂා ලක්ෂණ 10 සෙමෙන් නිරීක්ෂණය කරලා ඊට උදාහරණ සපයමින් මේ විචාරය ලියන්න. දෙවැනි අගයීමක් ඔබට දෙනවා වගුවක් සම්පූර්ණ කරන්නට. මේක ඔබ ප්‍රමාණාත්මකව විශාල කරලා ගන්න ඕන. මහෞෂධ පඬිතුමාගේ චරිත ලක්ෂණ. ඒකට උදාහරණ. කේවට්ට බමුණාගේ චරිත ලක්ෂණ. ඊට උදාහරණ. චූලනි බ්‍රහ්මදත්ත රජතුමාගේ චරිත ලක්ෂණ උදාහරණ දෙන්න. ඔබට කැමති නම් වේදේ රජතුමාගේ චරිතයත් මෙතෙන්ට එකතු කරගන්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ ඇගයීම් දෙකෙහි නිරත වුණාම ඔබට සතරකම් මන්ත්‍රණයේ පාඩමෙහි භාෂා භාවිතය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලැබේවි. චරිත නිරූපණය කෙරෙහි පූර්ණ අවබෝධයක් ලැබේවි. ඒක ඔබේ විචාර රචනයටත් විභාගයේදී ඉහළ ලකුණක් ලබා ගැනීමටත් අවශ්‍ය කරන මාර්ගයේ සලසා දේවි. එමනම් අපි අදට ඔබෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. ඔබට දිරිමත් අරමුණක් සහිත ශිෂ්‍ය ජීවිතයක් වෙනුවෙන් ආශිර්වාද කරමින් අප ඔබෙන් සමුගන්නවා. ඔබට channel NI නාලිකාව ඔස්සේ මේ වැඩසටහන් නැවත ඒ YouTube නාලිකාව ඔස්සේ දැක බලා ගන්නට හැකියාව තිබෙනවා. එමනම් ඔබ සියලු දෙනාටම අයුබෝවන්.